සුබ උදෑසනක් වේවා සියලුම ජනමාධ්‍ය වේදී සහෘදයන්ට අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කළේ ඊයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් උදේ ගම්මන්පිල ඇමතුමාගේත් මගේත් අමාත්‍ය තනතුරු ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව අපේ ස්ථාවරය අපේ අදහස ඉදිරිපත් කරන්න. ඔයක වහලා තියන්න. ඕක වරින්න එපා. මේකෙදි මම හිතන්නේ අපි කවුරුත් දන්නවා තමුන්නාන්සලා මේ ආණ්ඩුව බලයට පත් වෙන්න පෙර ආතුව විශේෂයෙන්ම ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමට පෙර සිට අපේ කඳවුර ඇතුලේ යම්කිසි අභ්‍යන්තර අරගලයක් තිබ්බා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕනකම තිබුණා ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න. ඔහු ඒකට ඉතා විශාල සූදානමක් ඇති කරගෙන තිබුණා. පොදු ජන පෙරමුණ කියන පක්ෂයත් සම්පූර්ණ තමන්ගේ තනි පුද්ගල දේපලක් හැටියට යොදාගෙන ඔහුගේ උත්සාහයක් තිබුණා ඒ අපේක්ෂකත්වයට එන්න. නමුත් අපි හිතුවා මහින්ද සුළඟ ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්තු පිරිසක් හැටියට අපි හිතුවා මහින්ද රාජපක්ෂ නෙවෙයි නම් මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසු ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ මතේ ඉඳගෙන අපි ක්‍රියා කළා. ඉතින් ඒක බැසිල් රාජපක්ෂ මහතාගේ සිහිනයට සැලකිය යුතු බාධාවක් එතනින් ඇති වුණා. ඔහුටත් අවසානයේ අකමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා හැටියට පිළිගෙන කටයුතු කරන්න සිද්ධ වුණා. ඒක කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. ඉතින් ඒ තත්වයේ ඇතුලේ ඒ වගේම 2015 ජනවාරි 8 පරාජයටපත් වෙලා ඔහු මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉල්ලුවේ විපක්ෂ නායකකම දෙන්න කියලා. ඔහුට විපක්ෂ නායකකම දෙන්න කියලා. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු අගමැති ජනාධිපතිතුමාට නොකිය රටෙන් පිටව ගියා. ඉතින් එහෙම කටයුතු කරපු කෙනෙක්ව මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් කරලා ඔහුව ජනාධිපති කරන්න එහෙම අසනීපයක් අපිට තිබුණේ නැහැ. ඉතින් අනුව අපි අපේ පක්ෂ ගොඩක් අපි ඔක්කොම කැප වෙලා කටයුතු කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන්. කෙසේ වෙතත් මේ ගැටුම දිගටම තිබුණා. මේක එළියට පෙනෙන අවස්ථාවක් තියෙන්නේ නැති අවස්ථාවක් තියෙන්නේ නැති ඇමති මණ්ඩලය තුල මේ ගැටුම තිබුණා. විශේෂයෙන්ම මේක පටන් ගත්තේ 20 වෙනි සංශෝධනය ගෙන යන ලද අවස්ථාවේ ද්විත්ව රටවැසි භාවයේ තියෙන කෙනෙකුට අමාත්‍ය තනතුරු වගේ ඒවා ගැනීම සම්බන්ධ ප්‍රශ්නදී අපි තදින් ඒකට විරුද්ධ වුණා. එතනදිත් මේ ගැටුම මතුවුණා. ඒ ගැටුම එතනදි මතුවුණා වගේම ඊට පස්සේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යන අවස්ථාවේදීත් ඒ ගැටුම මතුවුණා. ඊට පස්සේ යුගධනවියක දැන් නම් දෙයණී කියලා එතුමන්ලට සෑහීමටපත් වෙන පුළුවන් අඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. මම දන්නේ කුමන ආනුභාවයෙන්ද කියලා. කෙසේ වෙතත් මේ යුගධනවිය ප්‍රශ්නේදීත් මේ ගැටුම මතුවුණා. මේක ඇත්තටම ගත්තොත් ප්‍රතිපත්තිමය ගැටුමක්. මේක මේ නිකම් මේ පෞද්ගලික ගැටුම් නෙවෙයි. ඉතින් මේ ප්‍රතිපත්තිමය ගැටුම මේ ආර්ථික අර්බුදයේදීත් මතුවලා තියෙනවා. අද අපි දන්නවා අපි මීට පෙර පැහැදිලි කළා ලංකාවේ ඉතිහාසයේ මුහුණ දෙන ඉතාම සංකීර්ණතම හා බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒක ගැන වගේ වගක් නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. තව ටික කාලෙන් අපි ගොඩ යනවා වගේ අර බොහොම නිකන් තමන්ට ස්වයං වින්දනය ලබා දෙන සිතුවිලි වල ගිලිලා ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 11ක් එකතු වෙලා අපි කතා කරලා අපිට වගකීමක් තියෙනවා මේක ඉබාගාත යන්න දෙන්නේ නැතුව මේ තත්වය ගැන අපේ අදහස කියලා යම් යෝජනාවලියක් රජයටත් ජනතාවටත් පිළිගන්වන්න අපි ඒක තමයි පහුගිය දවසේ කළේ. එතෙන්දී ඇත්තටම ගත්තොත් මගේ කතාවේ මම කළේ මේ තියෙන තත්වයයි මේක ගැන නොසලකා හැරියොත් වෙන අර්බුදකාරී තත්වයයි ආපදා තත්වයයි ඒ ආපදා තත්වය ඇති වුණොත් මේ රටට මොකද්ද වෙන්නේ කියන එකයි කියපු එක. ඒ අතරේ මුදල් ඇමති කියන චරිතය මේක ගැන වගේ වගක් නැතුව ඉන්නවා කියන එකත් ඕකේ සඳහන් වුණා. කොහොම නමුත් මේ ප්‍රකාශ වලින් පස්සේ
අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඔහු කියලා තියෙනවා අපි දෙදෙනා අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොඑන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතයේ විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. බැසිල් රාජපක්ෂ කියන කෙනා පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ තනි භුක්තිය තමන් අතේ තියාගෙන මොකද අපි දන්නවා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභාපති කවුද භාණ්ඩාගාරික කවුද ලේකම් කවුද කියලා හවුවොත් කියන්න තියෙන්නේ අපි නම් දන්නේවත් නැති කට්ටියක්. ඒක මුල් කාලේ සාධාරණයි මොකද විපක්ෂින් දැද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා හිටපු අයට විනය පරීක්ෂණ එන්න තිබ්බා. ඒතර නමුත් අපි පොදු ජන පෙරමුණ කියලා පාර්ලිමේන්තු ඡන්දේ ඉල්ලුවට පස්සේ ඒගොල්ලන්ට කිසිම එහෙම බාධාවක් නීතියෙන් නැහැ. හැබැයි ඊට පස්සේවත් පොදු ජන පෙරමුණ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් ආවේ නැහැ නේ. අර සාගර රත්නායක ඔය කවුද කැටගොඩ ඔන්නෝ කීප දෙනෙක් සාගර කාර්යෝ සමෝ ඒ කියන්නේ නමවත් මතක නැහැ ඒක මම කියන්නේ. ඉතින් එහෙම නින්නේ ඒක 아무තු පක්ෂයක්. දැන් හරිනම් ඕකේ ඉන්න ඕනේ සභාපති මහින්ද රාජපක්ෂ ලේකම් දල සලහ පිරුම මේ ජාතික සංවිධායක අහවල් පාර්ලිමේන්තු අමාත්‍ය අහවලා එහෙම නින්නෝනේ. ඒ පක්ෂය එහෙම වෙලා නැහැ. ඒක තනි පෞද්ගලික දේපලක්. ඒ පෞද්ගලික දේපලේ තියෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාව තමන් අභිමත තීරණ ගැනීම කරා තල්ලු කරනවා. කනගාටුවට කාරණේ ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් ආත්මි දෙන්න බැරි වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි ගත වෙච්ච කාලය ඇතුළත අපේ අමාත්‍ය තනතුරු වලින් අපේ රටට අපේ මම ගත්තොත් මගේ විෂය කර්මාන්ත මගේ ඒ විෂයට අදාළ පිරිස වෙනුවෙන් අපි අපට පුළුවන් උපරිමයෙන් කැප වුණා. උදේ ගමන්පිල ඇමතුමත් එහෙමයි. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම අපි මේ තනතුරු වලින් ඉවත් කිරීම පිළිබඳ තීරණයට අපිට කිසිම ඒක ආගන්තුක නෑ. මොකද අපි කොහොමත් අපි හෘද සාක්ෂියට එකගව කටයුතු කරන්නේ මේ තනතුරු වලින් ලැබෙයිද නොලැබෙයිද කියන ප්‍රශ්නේ නොසලකා. ඒ හින්දා අපිට මේ තනතුරු නොතිබුණත් තිබුණත් අපේ දේශපාලනය හැමමයි අපි කරලා තියෙන්නේ ජනවරමට අනුකූලව ක්‍රියා කිරීම පමණයි. 2019 ජනාධිපතිවරණේ වගේමින් පසුව මහමැතිවරණ ඒ ජනවරම ගොඩනගන්න කැපවෙච්ච ජනතා අභිලාෂයන් තියෙනවා. ඒ ජනතා අභිලාෂයන්ට පටහැනි ක්‍රියාමාර්ග වලට යනකොට ආණ්ඩුවට ඊට එරෙහිව අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේ මේ ජනවරම ආරක්ෂා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිචාරය වෙන්නේ අපේ අමාත්‍ය තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක අපි තාම සතුටෙන් බාර ගන්නවා. මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. මීළඟට අදහස් පළ කරයි ඒක මම තව දෙයක් කියන්න ඕනේ. ඔබ දන්නවා අපි පහුගිය දවසේ තිබිච්ච සමුළුවෙන් කරේ මේ තියෙන ආර්ථික අර්බුදය ගැන රටට කරුණු කියපු එක. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගත යුතු පියවර ගැන කියපු එක. ඉතින් ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා හරි තීරණය කරලා තියෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මේ ඇමතිවරු දෙන්න ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ පියවරක් හැටියට. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටවු ගහනවා. තෙල් උනනවා. ඊළඟට විදුලි බලය කප්පාදුව නතර වෙනවා. පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. ඉතින් මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා හිතන්නේ නැති. ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව මේ අමාත්‍ය තන්ත්‍ර වලින් ඉවත් කරන්න නැත්තේ. එහෙම හරි කමක් නැහැ. මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ උදෑසනක්. ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකයේ මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දින ආඝාතයකට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුලත් ඇමති මණ්ඩලය තුල කතා කරලා පළක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලයේ තුල
දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට